समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस सुनन्तु सग्ग मोक्खदं धम्मස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමං ධනං විස්සසා පරමාඥාති නිබ්බානං පරමං සුඛං තේ. වාසනාවන්ත පින්වතුනි පින්වතියනි, පින්බරදුවා දරුවනි, තුන්ලොව සනසා වදාළ තථාගත බුදුරජාණන් වහන්සේගේ බුදුබණ අහන්නට මේ වටිනා නාලිකාව ඔස්සේ ඔබට කාලයක් වෙන් කිරීම පිළිබඳව මුලින්ම එම කාර්ය මණ්ඩලයට අපේ පුණ්‍යානුමෝදනාව සිදු කළ යුතු වෙනවා. වාසනාවන්ත පින්වතුනි, විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ධර්මදේශනාවක් ශ්‍රවණී කිරීමට පෙර ආතුව බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ සත්වයන්ට කිසිදු ආකාරයක ජාතිය, කුලය, ආගම, ප්‍රදේශයේ වර්ණය පදනම් කර ගැනීමකින් තොරව, වර්ගවාදී ජාතිවාදී අදහස් වලින් තොරව සෑම සියලු දෙනාගේම ජීවිත සකස් කරගන්න, සකස් කර දෙන්න උන්වහන්සේ අනුශාසනා කළ කෙනෙක්. එනිසා උන්වහන්සේ හඳුන්වනවා අපේ පින්වතුනි සත්තා දේව මනුස්සානං කියන උදාාරතර බුදුගුණයෙන්. දෙව් මිනිසුන්ගේම ශාස්තෘවරයා කියන අදහසයි ඒ තුළ දැකගන්ට අවකාශ ඉඩකඩ තියෙන. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාගේම යහපැවැත්ම දියුණුව අරමුණු කරගත්ත උත්තරීතර ශාස්තෘවරයෙක්. සබ්බේ සත්තා භවන්තු සුඛිතත්තා, සියලු සත්වයෝ සැපවත් ආත්ම ඇත්තෝ වෙත්වා කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රාර්ථනා කළා. එහෙම ක්‍රියා කළ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු අති උදාරතර වූ ධර්මස්කන්ධයෙන් බිඳක් ස්වල්පයක් ශ්‍රවණී කරන්නට අපේ පින්වතුන් සූදානම් වන බලාපොරොත්තු වෙන අවස්ථාව. අපේ පින්වතුනි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බුදුබණ අහනකොට අනුගමනය කළ යුතු ක්‍රියාදාමයන් සම්බන්ධයෙන්. සුනාත ධාරේත චරාත ධම්මී කියලා බණපදයක් අහුවෙනවා. අපි පිංගුතුන් අහලා ඇති. සුනාත කියන්නේ හොඳට බණ අහන ක්‍රමය. මේ ලෝකේ
විවිධ ලෙස විචිත්‍ර ලෙස මේ වැඩසටහන සංවිධානය කරනවා. අපේ රටේ මිනිස්සුන්ට පැය 24 පුරාම විද්‍යුත් මාධ්‍ය වලින් රූපවාහිනී ගුවන් විදුලිය විවිධ නාලිකා වලින් ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන්නට අවස්ථාව සැලසෙනවා. හැබැයි ධර්ම දේශනාවන් කළාට සංවිධානය කළාට විහිදම් කළාට හොඳට බණ අහන්නේ කෙසේද නිවැරදිව බණ අහන්නේ කෙසේද කවුද අහන්නේ කියන කාරණාව පිළිබඳව යම් යම් ගැටලු පවතින බව අපිට පෙනී යන කාරණයක්. සාමාන්‍ය මිනිස්සු ප්‍රතඥයෝ වශයෙන් අපේ හිත විවිධ තැන්වල ගමන් කරනව දුවනව පයින්නව විවිධ අරමුණු වලට යනවා. ඒ විවිධ අරමුණු වලට ගමන් කරන හිත එකතැන කරගෙන ඒක රාශී කරගෙන බුදුබණ අහන්නට ඕනේ කියලා අපේ බුදුහාමුදුරුවෝ පැහැදිලි කළා. ඒ වගේම ධාරේත කියලා වචනයක් අපේ පින්වතුන්ට අහන්න ලැබුණා. ධාරේත කියන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කොට වදාළ දහම අහන ශ්‍රවණී කරන හැමදෙනාම ඒ දහම හදවතේ තියාගන්න ඕන. හදවතේ තැන්පත් වෙන්නට ඕන. දුවන පයින් විපිලිසර හිතක් ඇති කරගෙන බුදුබණ ඇහුවට වැඩක් නැහැ. ඒ අහන බණපද ඒ අහන දහම ඒ සියලු දහම් කරුණු හිතේ තැන්පත් කරගන්නට ගබඩා කරගන්නට හැකියාව ගොඩනගා ගන්නට ඕන. ධාරේත කියන්නේ අන්නේ අදහසයි තුල දකින්න ලැබෙන්නේ. ඊළඟ අවස්ථාවේදී පැහැදිලි කරනෝ පින්වතුනි චරාත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බුදුබණ හොඳට ඇහුවාට නිවැරදි ආකාරයෙන් හදවත තුළ ධාරණය කරගත්තාට චරාත මිනිස්සු දහමට අනුව චර්යා ධර්ම සකස් කරගන්නේ නැතිනම් දහමට අනුව තමන්ගේ ජීවිකාව ගොඩනගා ගන්නේ නැතිනම් ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මිනිස්සුණයින් පස්සේ බුදුබණට අනුකූලව අනුගතව චර්යා ධර්ම සකස් කරගන්නට අවශ්‍යයි. චරාත කියලා සඳහන් කරන්නේ ඒකයි. කොච්චර බණ ඇහුවත් කොච්චර හදවතේ බණ තැන්පත් කරගෙන තිබුණත් චර්යා ධර්ම සකස් කර නොගැනීම පිළිබඳව අද අපේ සමාජයේ බරපතල ගැටලුවක් බවට පත් වෙලා තියෙනවා. සරලව කතා කළාම බුදුහාමුදුරු සඳහන් කරනවා කායේන සංවරෝ සාදු මේ කාය නිවැරදිව හසුරවන්නට ඕන. මේක අනවශ්‍ය විදියට බුදුන් වහන්සේගේ අනුගාමිකයෝ වශයෙන් බුදුහාමුදුරු අනුව ගමන් කරන ඇත්තෝ වශයෙන් අපේ කය අපිට ඕන විදියට කැමති විදියට හසුරවන්න හැකියාවක් නැහැ. සාදු ආචාය සංවරෝ අපි කතා කරනකොට අදහස් පළ කරනකොට විවිධ ලෙස විචිත්‍ර ලෙස රමණීය ලෙස කමනීය ලෙස වචන ඉදිරිපත් කරනකොට ඒ වචන විශ්වසනීය වෙන්න ඕන. ඒ වචන ගෞරවනීය වෙන්න ඕන. ඒ වචනේ සමාජයට හිතදායක සුවදායක ඵලදායක අර්ථදායක වෙන්නට ඕන. මනසා සංවරෝ සාදු කය කොපමණ සංවර කරගත්තත් වචනේ මොනියම් ආකාරයෙන් සංවරශීලී කරගත්තත් මනසා සංවරෝ සාදු මේ හිත හදාගන්නේ නැතිනම් විවිධාකාරයේ ගැටලු වලට මුහුණ දෙන්න හැකියාව තියෙනවා. අපි මොන දේවල් හදාගත්තත් අපේ පින්වතුනි හිත හදාගත්තේ නැතිනම් ගැටලුවක් තියෙනවා. අද ගොඩක් තැන්වල මිනිස්සු කතා කරන දෙයක් තමයි මට හිත හදාගන්න බෑ. අපිට හිත හදාගන්න බෑ. මගේ හිත සංවර නෑ. ඉගෙන ගන්න දරුවෝ පවා කියන කොච්චර පාඩම් කළත් වැඩක් නෑ මේ හිතේ මොනාවක් තියෙන්නේ නැහැයි කියන. එනිසා අපේ පින්වතුනි අපේ හිත හදාගන්න අපි උත්සාහ ගන්නට ඕන. ඒ හිත හදාගන්න ක්‍රමේ කොයි හරි වෙළඳ සැලකට ගිහිල්ලා ගන්න බෑ. කාගෙන් හරි ඉල්ලලා ගන්න බෑ. ඒ හිත හදාගන්න ක්‍රමයේ පවතිනෙත් අපේ පින්වතුනි දහම තුලමයි. එනිසා
බෞද්ධයෝ වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වශයෙන් කයින් සංවර වෙලා, වචනයෙන් සංවර වෙලා, හිතින් සංවර වෙලා කටයුතු කළොතින් නියම බෞද්ධ අනුගාමිකයෙකු වශයෙන්, නියම බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෙකු වශයෙන් ජීවිතේ දිනපු කෙනෙකු බවට පත් වෙනවා. එනිසා ඒ ජීවිතේ දිනපු කෙනෙකු බවට පත්වන්නට ඔබට ඒ අවකාශ වාසනාව සැලසේවා. ඔබටත් ඔබේ නමින් මිය ගිය ඥාතීන්ටත් දෙවියන්ටත් මෙපින් බලෙන් උතුම් වූ නිවන් සුවම අත් වේවා කියන හැඟීමෙන් යුක්තව සියලු දෙනා ධර්ම ශ්‍රවණය කිරීම සඳහා සූදානම් වෙන්න ඕන. අද ධර්ම දේශනාව සඳහා අපේ පින්වතුනි මා මාතෘකා කරගන්නට යෙදුනේ ඊටාම ජනප්‍රිය තරුණ බාල මහලු බොහෝ පිරිසකට කටපාඩම් තියෙන නිරන්තරයෙන් ඉගෙන ගන්න දරුවන්ගේ විභාගවලට අහන අද කාලයට ගැලපෙන අදහස් ඉදිරිපත් කරන සතර පද ගාථාවක්. මේ ගාථාව සඳහන් වන්නේ පින්වතුනි ධම්මපදේ. බෞද්ධයාගේ අත්පොත හේවත් බෞද්ධයාගේ හස්තසාර ග්‍රන්ථය වශයෙන් සලකන ධම්මපදේ වර්ග 26යි. ඒ වගේම ගාථා 423යි. එයින් එක ගාථාවක් තමයි මා මාතෘකා කරගන්නට යෙදුනේ. ආරෝග්‍ය පරමා ලාභා සන්තුට්ටි පරමං ධනං විස්සාසා පරමා ඥාති නිබ්බාණං පරමං සුඛං. මේක තමයි පින්වතුනි අපේ ගාථාව. අද ඔබ වෙනුවෙන් මාතෘකා කරගන්නට යෙදුණු ගාථාව. වටිනා අදහසක් අර්ථයක් ඉදිරිපත් කරන ගාථාවක්. අද ලෝකේ පවතින මේ භයානක COVID-19 වත් කොරෝනා රෝගය පිළිබඳව පවා අපිට අවධානය මේ ගාථාව ඔස්සේ යොමු කරන්නට හැකියාව පවතිනවා. එනිසයි මේ ගාථා මා මාතෘකා කරගන්නට යෙදුනේ. ආරෝග්‍ය පරමාලාභා කියන මේ වචනේ සරල අදහස පින්වතුනි නිරෝගී භාවය කියන එක උතුම්ම ලාභය, වටිනාම ලාභය කියන අදහසයි. මේ ලෝකේ විවිධ ජාති කුල ගෝත්‍ර ආගම් නියෝජනය කරන මිනිස්සු ඉන්නවා. ඒ විවිධ මිනිස්සු විවිධ ලෙස හිටියට කුලයෙන් ජාතියෙන් ආගමින් වෙන් වුණාට මිනිස්සු වෙන් කරගත්තට මේ ලෝකේ ඉන්න තරුණ බාල මහලු හැම දෙනාටම නිරෝගී භාවය අවශ්‍යයි. බුදු වුණත්, පසේ බුදු වුණත්, මහරහත් වුණත්, සාමාන්‍ය කෙනෙක් වුණත් නිරෝගී භාවය අත්‍යවශ්‍යයි. රජෙක් වුණත් ලෙඩෙක් නම් මේ සමාජයට වැඩක් නැහැ කියලා සම්මත වෙච්ච කතාවක් ඔබ අහලා ඇති. ඒ නිසා නිරෝගී වෙන්නට ඕන. නිරෝගී භාවය ගැන කතා කරනකොට කායික නිරෝගී භාවය කියන්නේ එකක්, මානසික නිරෝගී භාවය කියන්නේ තවත් එකක්. කායික නිරෝගී භාවය කියලා කියන්නේ මේ විවිධ ලෙස අපේ කය රෝගී අවස්ථාවන්ට පත් වෙනවයි කියන එක පැහැදිලි කාරණයක්. විවිධ ලෙඩ රෝග හට ගන්නවා. දැන් අපිට පේනවා මිනිස්සුන්ගේ කටෙන් පෙනෙන කේට බිඳුවක් පදනම් කරගෙන මහා සමාජයේ විශාල පිරිසක් රෝගීන් බවට පත් කරනවා. අද තියෙන ලෝකේ භයානක රෝගයක් බවට පත් වෙලා තියෙනවා. කෙළබිදුවක් පදනම් කරගෙන මෙහෙම ලක්ෂ ගණන් මිනිස්සු මරණයට පත් වේවි, මිලියන ගණන් මිනිසුන් රෝගීන් බවට පත් වේවි කියලා ඔබ අපි කවුරුත් විශ්වාස නොකළ දෙයක්. බුදුහාමුදුරු වැඩ ඉන්න කාලය තුලදී අපි පින්වතුන් අහලා ඇති සද්ධර්ම රත්නාවලියව සදහන් මිනිමුතු එමුණු මාලේ නමින් හඳුන්වන ග්‍රන්ථය තුල සඳහන් කරනවනේ. කුම්භඝෝෂක කියලා කතාවක් අපේ පින්වතුන් අහලා ඇතින්. අනෙහි සඳහන් වෙනවා අහිවාතක නමින් හඳුන්වන රෝගයක්. ඒ රෝගය හටගත්තාම කෙනෙකුට බේරෙන්න අවශ්‍ය දුර පළාතකට පැනලා යන්න ඕන. ඉතින් එහෙම ගිහිල්ලා බේරිච්ච කෙනෙක් පිළිබඳව කතාවක් නෙතියෙන්නේ. ඒ රෝගේ හැරුණාම අද අපි ලෝකේ අහන ඊටාම එහා සමාන බරපතලම රෝගයක් හැටියටයි හොයාගෙන තියෙන්නේ. ඒ වගේම ආරක්ෂාවෙන් මුඛ ආවරණ පළදින්න ඕන. දෙයත් පිරිසිදු කර ගන්න ඕන.
කය පිරිසිදු තියාගන්න ඕන. දුරස්ථභාවයේ තියාගන්න ඕන. ආහාර පාන ගැනීමේදී ගමනාගමන කටයුතු වලදී අත්‍යවශ්‍ය සේවාවන් සඳහා නිවසින් පිටතට යාමේදී පවා අපි අපේ නිරෝගී භාවය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕන. කායිකව ඇතිවීම විවිධ ලෙඩ රෝග සම්බන්ධයෙන් අවධානය යොමු කරනකොට ඒ විවිධ ලෙඩ රෝග පිළිබඳව කල්පනා කරන විට අවධානයට ලක් කරන විට ඒ කායික විවිධ ලෙඩ රෝග වලින් අපිට සුවපත් වෙන්න අවකාශ ඉඩකඩ තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕන කායික රෝගාබාධ වලින් සුවපත් වුණත් මානසික රෝග වලින් සුවපත් වෙන්න හැකියාවක් නැහැ. මානසික රෝග වලින් සුවපත් වෙන්න මඟ පෙන්වන නියම ඖෂධය තමයි අපේ පින්වතුනි දහම. දහම තුල කතා කරන භාවනාව. මම හිතන්නේ මොන්න තරම් මානසික වෛද්‍යවරු හිටියත් මනෝ උපදේශකයෝ හිටියත් කතා කළත් බුදුහාමුදුරුවෝ තරම් උන්වහන්සේ දේශනා කළ ධර්මයේ තුල තරම් මනස සුවපත් වීම සඳහා බලපාන උපදෙස් කොහේවත් අපිට දැක් ගන්න ඉඩකඩ සැලසෙන්නේ නැහැ. එනිසා මේ මනස සුවපත් කරගන්න නම් අනිවාර්යයෙන්ම දහම තේරුම් ගන්න ඕන. දහම හිතේ තියෙන්නට ඕන. ඒ වගේම භාවනාවට හිත යොමු කරන්නට ඕන. භාවනාව කිව්වම සමහර කෙනෙක් හරි බියටපත් වෙනවා. භාවේති කුසල ධම්මේ ආසේවිති වඩ්ඩේති ඒතායාති භාවනා. සිත යහපත් අරමුණු වල පිහිටුවලා කුසල් දහම් වැඩි දියුණු කිරීම භාවනාව හැටියට බුදුහාමුදුරු සඳහන් කරනවා. උන්වහන්සේ පැහැදිලි කළා. භාවනාව ගැන කතා කරනකොට ප්‍රධාන වශයෙන් සමත භාවනාව, විපස්සනා භාවනාව. සමත භාවනාව සමත කියන්නේ සමත් වීම කියන එකයි. පංචේන්ද්‍රයන් පිළිබඳව තියෙන ආසාව යටපත් කරන්නට අපිට හැකියාව තියෙන්න ඕන. පංච නීවරණ ධර්ම යටපත් කරන්න හැකියාව තියෙන්න ඕන. සමත භාවනාව තුළින් හිත යහපත් කරවන නිසා චිත්ත භාවනාව කියනවා. හිත සමාධිගත කරවන නිසා සමාධි භාවනාව කියනවා. ඒ වගේම ලෞකික ජීවිතය උපමට්ටම් කරලා දෙන්නට ලෞකික ජීවිතයේ බැබලවීමට ක්‍රියා කරන නිසා ලෞකික භාවනාව නමින් හඳුන්වනවා. ඊළඟට අපේ පින්වතුනි විපස්සනා භාවනාව. විපස්සනා කියන විපර්සනා කියන හුරු වචනේ විදර්ශනා. විශේෂයෙන් දැකීමේ හැකියාවට තමයි විදර්ශනාව කියන්නේ. බෞද්ධයා නිවනට ගමන් කරනකොට ඒ නිවන් මඟ අහුරාලන නිවන් මඟට බාධාවන් සිදු කරන ප්‍රධාන වශයෙන් පංච නීවරණ යටපත් කිරීමට අවශ්‍ය කරන මඟ තියෙන පින්වතුනි විදර්ශනාව තුලයි. එනිසා අපි දැනගන්න ඕන භාවනාව තුළින් අපිට මානසික නිරෝගී භාවය ගොඩනගා ගැනීමට අවධානය ලක් කළ යුතුයි. සුදුසු කර්මාචාර්ය ස්වාමින් වහන්සේ කෙනෙකු හමු වෙලා අවශ්‍ය උපදෙස් ටික ලබාගෙන ඒ කටයුතු වල යෙදීම තුළින් අපිට හැකියාව තියෙනවා මානසික නිරෝගී භාවයේ ගොඩනගා ගන්නට. ආරෝග්‍ය පරමාලාභා කියලා සඳහන් කළේ ඒකයි අපේ පින්වතුනි. ලෝකේ ඉන්න සෑම සියලු දෙනාම නිරෝගී සම්පන්නයි වලුම් බවට පත් වෙන්නට ඕන. මේ ගාථාවේ දෙවන බණපදයට අපි ගියයින් පස්සේ බුදුහාමුදුරු සඳහන් කරනවා පැහැදිලි කරනවා මෙහෙම ආරෝග්‍ය පරමාලාභා සඳහන් කරනවා ඊළඟට විශ්වාසා පරමා ඥාති මේ ලෝකේ ඉන්න හොඳම ඥාතියා විශ්වාසයේ හැටියට සඳහන් කරනවා. විශ්වාසය කියන එක තියෙන්න ඕන. ඒ විශ්වසනීය භාවය සෑම තැනකම තියෙන්න ඕන. ස්වාමි භාර්යා සම්බන්ධතාවයේදී, හිතමිතුරු සම්බන්ධතාවයේදී, ඒ වගේම
පාලක පාලිත සේව් විසේක මේ විවිධ ලෙස අපිට සමාජ කණ්ඩායම් ගැන කතා කරනකොට ඒ සමාජ කණ්ඩායම් අතර විශ්වසනීය භාවය ගොඩ නැගිලා තියෙන්න ඕන. විශ්වාසයේ paludu තැන කවමදාකවත් අපිට ගොඩනගා ගන්න බෑ යහපත් සම්බන්ධතාවයක්. ඒ නිසා විශ්වාසය කියන දේ මේ සමාජයේ මිනිස්සුන්ට අත්‍යවශ්‍යම කාරණයක් බවට පත් වෙනවා. අද ලෝකයේ අපිට දකින්න ලැබෙන බොහෝ රටවල් වල දේශපාලන බල අරගල කුලයන් අතර ගැටෙනවා. රටවල් අතර ගැටෙනවා. ජාතීන් අතර අරගල සිදු වෙනවා. පවුල් අතර අරගල සිදු වෙනවා. මේ බොහෝ දේවල් සිදුවීම සඳහා අපේ පින්වතුනි බලපාන්නේ විශ්වසනීය භාවයේ paludu වීමයි. එනිසා විශ්වසනීය භාවය අපි ගොඩනගා ගැනීම අවශ්‍යයි. සන්තුට්ටි පරමං ධනං කියලා බණපදයේ සඳහන් කරන මේකේ තවත් එක පදයක්. සන්තුට්ටි පරමං ධනං කියන ලෝකයේ තියෙන වටිනාම ධනෙ සතුට කියන අදහසයි. සතුට කියන දේ තියෙන්න ඕනේ ජීවිතේ. රජෙක් වුණත් රජතුමාට සතුටක් නැත්තම් වැඩක් නැහැ. රජගේ සිටින රජතුමාට, සිටුගේ සිටින සිටුවරයාට පමණක් නෙවෙයි දුගී දුප්පතා රොඩියා දක්වා මේ සමාජයේ මිනිස්සුන්ට සතුට කියන දේ අවශ්‍යයි. අපි කරන හැම දෙයක්ම අවසානයේදී සතුට, ප්‍රීතිය, ප්‍රමෝදය, සොම්නස් සහගත භාවයේ ගොඩනගා ගන්න බැරි නම් අපි මේ දේවල් වලින් ඈත් වෙන්නට ඕන. සතර සොම්නස ප්‍රීතිය ගොඩනගා ගන්න හැකියාව තියෙනවයි කියලා අපේ හිත කියනවා නම්, හිතින් පණිවිඩය අපිට ලැබෙනවා නම් අපි මේ දේවල් වල නිරත වෙන්නට අවශ්‍යයි. අද අපිට පේන සමාජයේ මිනිස්සු කරන ගොඩක් දේවල් සතුට නැහැ. සමහර අය උදේ සිට හවස දක්වා හේනි පැලේ කුඹුරේ හැමතැනම වැඩ කරනවා. විවිධ රැකී රක්ෂාවන් වල යෙදෙනවා. මහා ධනවත් ව්‍යාපාර කරන උදවිය අපිට දකින්න ලැබෙනවා. නමුත් ඒව බැලුවාම සමහර අයට සතුට නැහැ ජීවිතේ. සතුට තියෙන්න ඕන. හිනහව තියෙන්න ඕන. කතාව තියෙන්න ඕන. සමහර දේවල් අපිට නැති වෙන දේවල් තියෙනවා. මොකද මේ ලෝකයේ අනිත්‍යයි කියන කාරණාව බුදුහාමුදුරුවෝ පැහැදිලි කළානේ. ලුජ්ජති පලුජ්ජති ඉති ලෝකෝ, ලුජ්ජති පලුජ්ජති ඉති ලෝකෝ කියන්නේ අපේ මිනිඳු මේ කැඩෙන බිඳෙන විනාශ වෙන ලෝකයක අපි වාසය කරන්නේ. කැඩෙන බිඳෙන විනාශ වෙන ලෝකයක වාසය කරන අපිට යම් දේවල් අහිමි වුණායින් පස්සේ ශෝකයට, සංවේගයට, කනගාටුවට පත් වීම අවශ්‍ය වෙන්නේ. හිත හදාගෙන ඊළඟට තියෙන කටයුතු වල යෙදෙන්න ඕන. අතීතං නාම සෝචන්ති නප්පජප්පන්ති නාගතං පච්චුප්පන්නේන යාපෙන්ති බුදුහාමුදුර සඳහන් කරනවා. ගියා වූ අතීතය ගැන ශෝක කරන්න එපා. එන්න තියෙන අනාගතය ගැන හිතා කල්පනා කරන ඉන්න එපා. පච්චුප්පන්නේන යාපෙන්ති මේ දැන් කළ යුතු දේ, අද කළ යුතු දේ කිරීමට හුරු පුරුදුකම් ඇති කරගන්නේ කියන පණිවිඩය බුදුහාමුදුර ලබලා දෙන්නේ. එනිසා අපේ පින්වතුනි මේ සතුට කියන දේ ලෝකයේ තියෙන ඉතා වටිනාම ධනෙ හැටියට සලහන් කළා. සමහර කෙනෙක් ධනෙ හැටියට කල්පනා කරන්නේ මිල මුදල්. අපිට අවශ්‍යයි. ලෞකික ජීවිතය අවශ්‍යයි. බුදුහාමුදුර කොතනකවත් ඒව ප්‍රතික්ෂේප කරන්නේ. ඒ දේවල් අපිට අවශ්‍යයි. හැබැයි ධනෙ තුලින් නියම සතුට හොයාගෙන යන්න අපිට හැකියාවක් ලැබෙන්නේ. එනිසා පින්වතුනි සතුට කියන දේ අපේ ජීවිතවල තියෙන්නට ඕන. ගිහියෙක්කෝ වේවා, පැවිද්දෙක්කෝ වේවා, මේ කවුරු කොහොම වෙතත් සතුට කියන දේ ගොඩනගා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේ සඳහන් කරන මේ ගාථාවේ අවසාන පදය මේ සියලුම දේවල් කතා කරන ගමන් නිබ්බානම් පරමං සුඛං, මේ ලෝකයේ තියෙන උතුම්ම වටිනාම සුඛය, සුවය, සැපත, සතුට, ලෝකයේ තියෙන වටිනාම සැපේ හැටියට නිවන. පින්වතුනි බෞද්ධයාගේ අවසාන පරමාර්ථය වෙන
ක්ලේශ ධර්මයන් නැති කිරීම සිදුවීමෙන් අනතුරු උතුම් නිවන හොයාගෙන යන වැඩපිළිවෙලට අවතීර්ණ වෙන්න ඕන. බුදුහාමුදුරුවෝ පහළ වෙන කාලයේ තුලදී ජීවිතයේ සැපේ සතුට සුවය හොයාගෙන ගිය විවිධ දේවල් තිබුණා. ශරීරයට අධික ලෙස දුක් ලබා දීලා නිවන හොයාගෙන ගියා. ඒකට කිව්වා අත්කිලමතාන යෝගී කියලා. ශරීරයට අධික ලෙස සැප ලබා දීලා විමුක්තිය හොයාගෙන ගියා. ඒකට කිව්වා කාමසුකල්ලිකාන යෝගී කියලා. මේ හැම දෙයක් පිළිබඳවම අද්දකින් තිබුණු බුදුරජාණන් වහන්සේ මේව ප්‍රතික්ෂේප කළා නෙවෙයි. හාස්‍යයට උපහාසයට අගෞරවයට උන්වහන්සේ බඳුන් කළා නෙවෙයි. ඒ දේවල් වලින් තමන් හොයන විමුක්තිය නැති බව තේරුම් ගත්ත උන්වහන්සේ සොකීය ශ්‍රාවකයන්ට අනුගාමිකයන්ට පැහැදිලි කළා මේ දෙකට අතර මාවතක ගමන් කරන්න ඕන. ඒටයි මධ්‍යමා පටිපදා මැදුම් පිළිවෙතවත් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගමන් කරලා නිවන හදාගන්න සකස් කරගන්න ක්‍රමය අපේ බුදුහාමුදුරුව අපිට පැහැදිලි කළා. ඒ නිසා අපේ පින්වතුන් අවස්ථාවේ හැටියට බුදුරජාණන් වහන්සේ විසින් පැහැදිලි කරන්නට යෙදුණු සතරපද ගාථාවකට අනුකූලව සැහෙන තරම් වේලාවක් ධර්මදේශනාවන් ශ්‍රවණය කරන්නට යෙදුණා. නිරෝගී භාවය උතුම්ම ලාභය වන්නේ සතුට උතුම්ම ධනය බවට පත්වන්නේ. ඒ වගේම තමයි විශ්වාසය උතුම්ම ඥාතියා බවට පත්වන්නේ. නිවන ලෝකයේ උතුම්ම ලැබීමේවත් ලාභයේ බවට පත්වන්නේ කියන නැත්නම් සුවේ සැපේ බවට පත්වන්නේ කියන මේ අදහස සහිත ගාථාවට අනුගතව ඔබ ධර්ම ශ්‍රවණය කළා. මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කිරීම තුළින් සිදු කර ගන්නට යෙදුණු මේ උදාාරතර පුණ්‍ය ශක්තිය ලෝකේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සියලුම අල්පේශාක්‍ය මහේශාක්‍ය සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට පින් සිදු වේවා. අපෙන් පින් අරගෙන සතුටු වන සියලු දෙවියන්ගේ දිව්‍යමය බලය වැඩි දියුණු කරගෙන අපිව බොහෝ කාලයක් ආරක්ෂා කර දෙත්වා. අපිව රකින ආරක්ෂා කරන සියලු දෙවිවරු මෙපින් බලෙන් උතුම් වූ නිවන් සුවය ළඟා කර ගනිත්වා කියලා සාදු කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම ධර්ම දේශනාවන් ශ්‍රවණය කළ අපේ පින්වත් හැම දෙනාටමත් මේ රූපවාහිනී නාලිකාව වටා ගෙතී සිටින දහස් ගණන් ප්‍රේක්ෂක ධර්ම ශ්‍රවණය කළ ඔය පින්වතුන්ටත් මෙම ආයතනයේ සියලු කාර්ය මණ්ඩලයටත් මෙවන් උතුම් කටයුතු කරන්නට අවශ්‍ය කරන ඉඩකඩ වාසනාව සැලසේවා. තුනුරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව සැලසේවා. ඒ වගේම ඔය පින්වත් හැම දෙනාගේම නමින් මී ගිහිලා යන ඥාතීන් පිරිසක් වැරදීමකින් වූ අභව ස්ථානයක දුක් ඇත්තනක උප්පත්තිය ලබා සිටිනවා නම් ඒ සියලු ඥාතිවරුන්ටත් මේ පින් සිදු වේවා. ඒ සියලු ඥාතිවරු මේ පින් බලෙන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා අපි සාදුකාරයක් දීලා පුණ්‍ය ආනුමෝදනාවන් සිදු කරමු. ධර්ම ශ්‍රවණය කළ ඔය පින්වත් හැම දෙනාටම මේ කටයුතු සංවිධානය කරන මෙම නාලිකාවට සම්බන්ධ සියලුම පින්වතුන්ට පින්වතියන්ටත් මේ පින් අයිති වේවා. විශේෂයෙන් COVID-19 කොරෝනා රෝගය නිසා මරණයට පත්වෙච්ච හැම දෙනාටම පින් සිදු වේවා. මෙවන් අකල් මරණවලටපත් නොවේවා. රෝගාබාධයට ගොදුරු වෙලා ප්‍රතිකාර ලබන හැම දෙනාටම නිරෝගී භාවයේ සැලසේවා. අපි හැම දෙනාටම මෙපින් බලෙන් උතුම් වූ නිවන් සුවමත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මං සදා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.